නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගී දැහැමි රැකවරණි සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අටුවේ ගෙදර කුරුගම ඌව කරඳගොල්ල යන ලිපිනේ පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලොවගේ එස්.බී. කුසුමලතා සේනාධිර පින්බරමෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ඩී.එම්. සුදු බණ්ඩා ස්වාමි පුරුෂයා, ඩී.එම්. අසංක දිසානායක පුතුණුවන්, ඒ වගේම ඩී.එම්. කාංචනා දිසානායක දියණිය, සුමුදු මදුෂානී ලේලිය, මුණුබුරු මිනිබිරියන් තිදෙන ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි අද දවසේ මේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. අපට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ අපට දන් දෙනකොට ආමිසේනුත් දන් දෙන්න පුළුවන්, ධර්මයේ මුල් කරගෙන දන් දෙන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකයට සංග්‍රහ කරනකොට ආමිසයෙන් සංග්‍රහ කරන්නත් පුළුවනි, ධර්මයෙන් සංග්‍රහ කරන්නත් පුළුවනි. ඒ සියලු සංග්‍රහයන් අතර, ඒ සියලු දානයන් අතර අග්‍රයි කියන කුමක්ද? ධර්ම දානය. සර්වචි නෙතට පේනවා පින්වත්නි, සියල්ල දන්නා සියල්ල දකින බුදු නෙතට පේනවා. මේ ධර්ම දානය දෙනවා කියලා කියන්නේ අමෘතය තමයි දෙන්නේ පින්වත්. ඒ කියන්නේ නිවන දන් දීලා තියෙන්නේ. නිවන දන් දුන්නොත් නිවනේ හිමිකරුවෙක් වෙන්නේ ඒ පින අනුග්‍රහ කරනවා පින්වත්නි. ආහාර දිදී ආයුෂය දන් දෙනකොට මේ සසරට වැටලා මේ සත්වය යනකොට ආයුෂයේ හිමිකරුවෙක් වෙනවා. ආහාර පාන දිදී වර්ණයේ දන් දෙනකොට, සැපේ දන් දෙනකොට, බලය දන් දෙනකොට කියන්නේ ආහාර පාන දෙනවා කියන්නේ දීලා තියෙන ආයුෂ වර්ණ සැප බල. ආයුෂ වර්ණ සැප බල දන් දුන්නා නම් සසරට වැටලා මේ සත්වය යනකොට ආයුෂ වර්ණ සැප බලයන්ගේ හිමිකරුවෙක් වෙනවා. සීල් රකිමින් නිර්භය දන් දෙනවා, අවෛරය දන් දෙනවා, නිදුක් බව දන් දෙනවා. ඒ සත්‍යය සසරට වැටලා මේ සසරේ යනකොට අවෛරයේ හිමිකරුවෙක් වෙනවා පින්වත්නි. දුක් නැති භවයේ හිමිකරුවෙක් වෙනවා. හරි පුදුමයි. එතකොට ඔබත් ආසනම් අමෘතය නම් වූ නිවනේ හිමිකරුවෙක් වෙන්න ආසනම් ධර්ම දානය දන් දෙන්න. සසරට වැටිච්ච කෙනාට නිවන නම් වූ අමෘතය මුණ ගස්සන්නේ තමන් ධර්ම දානයෙන් රැස් කරපු පින විසින් පින්වත්නි. ඒ නිසා ඒ වගේ උදාාර පිනක් අපි මේ රැස් කරන්නේ. ජරාවෙන් නිදහස් කරවන පිනක්, ව්‍යාධියෙන් නිදහස් කරවන පිනක්, මරණයෙන් නිදහස් කරවන පිනක්, සියලු දුකින් ඈතර කරවන අනුග්‍රහ ලබන එකම පින පින්වත්නි මේ ලෝකේ. හරි ආශ්චර්යයි. ආශ්චර්ය උදාාර පිනක් තමයි කුමක්ද? ධර්ම දානය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ අපි සර්වඥ නිත ගැන, ඒ සර්වඥ නිතේ සර්වඥ හිතේ තියෙන ආශ්චර්ය ගැන තමයි අපි මේ සම්බුදු හිතක අසිරිය ධර්ම දේශනා මාලාවේ අපි කතා කරමින් ඉන්නේ. කුමක් නිසාද? ඒ සම්බුදු සිතේ ආශ්චර්ය ගැන යම් කිසි කෙනෙකුගේ චිත්ත සංතානයේ මොහොතක් ප්‍රසාදය ඇති වුණොත්, මොහොතක් සතුට ඇති වුණොත්, මොහොතක් හරි සාදු කියලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන අනුමෝදන් වුණොත්
ඒ පින උපකාර කරනවා සුගතියට ගෙනියන්න පින්වත්නි. ඒ මොහොතේ දුගතිය මේ තමන්ගේ ජීවිතෙන් වළකිනවා. දුගතියෙන් වළක්වන සුගතියට ගෙනියන මානසික කුසලතාවයක් තමයි යාගේ හිතේ වැඩෙන්නේ පින්වත්නි. ඒ නිසා නිරතුරු මහන්සි ගන්න තමන්ගේ හිතේ ශ්‍රද්ධාලාභය ඇති කරගන්න. තියෙන ශ්‍රද්ධාලාභය තව තව වර්ධනය කරගන්න. ඉතින් අපි මේ දසබල බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ඥානයන් ගැන කතා කරද්දී අපි කතා කරමින් හිටිය මේ දවස්වල සබ්බත්තිගාමිනී පටිපදං යථාභූතං පජානාති කියන උදාාර ආශ්චර්ය සම්බුදු දසබල ඥානය ගැන. සර්වඥ නෙතට පේනවා පින්වත්නි මේ දෙව් මිනිස් ලෝකයා ඒ ලෝකවලට ඒ ලෝකවල ඒ සත්වයා වෙනස් කරන්න හේතු වෙන ඒ සත්‍යයාම පුරුදු කරගන්න සෑම ප්‍රතිපදාවක් පිළිබඳව. අපි සසරට වැටෙන සත්‍යය සමහර අය ශ්‍රද්ධාවන්තයි. ඉක්මනින්ම ශ්‍රද්ධාව ඇති වෙනවා. තම සසරේ පුරුදු කරගත් උදාාර ගුණයක ප්‍රතිඵලයක් ඒ. සමහර අයගේ හිත හරි වීරියවන්තයි. තමන්ම සසරේ පුරුදු කරගත්තු ගුණයක ප්‍රතිඵලයක් පින්වත්නි. සමහර අය සිහිය දියුණු කරන හරි දක්ෂයි. තමන්ම සසරේ දියුණු කරපු පුරුද්දක ප්‍රතිඵලයක් ඒ. සමහර අය හිත සමාධිමත් කරන හරි දක්ෂයි. සසරේ දියුණු කරපු උදාාර ගුණයක ප්‍රතිඵලයක් ඒ. සමහර අය ප්‍රඥාව දියුණු කරන හරි දක්ෂයි. තමන්ම සසරේ දියුණු කරපු උදාාර ගුණයක ප්‍රතිඵලයක්. ඒ එකිනෙකට වෙනස් වූ ගුණයන් සර්වඥනිතට හරි ආශ්චර්ය විදියට පේනවා පින්වත්නි. එවන් උදාාර ආශ්චර්ය අවබෝධයක් අපේ ශාස්ත්‍රුන් වහන්සේට තියෙනවා පින්වත්නි. අද දවසෙත් මම ඔබට ඒ වගේ උදාාර දහම් පරයයක් ගැන තමයි පින්වත්නි කියලා දෙන්නේ. මේ දහම් පරයය නම පින්වත්නි මහා ධම්ම සමාදාන සූත්‍රය. යහපත් අයහපත් දේ සමාදම් වීම ගැන වදාළ විස්තරාත්මක දේශනාව පින්වත්නි. හරි පුදුම හිතෙනවා මේ දේශනා කරුණු අහනකොට. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත්හාංශික තමයි පින්වත් මේ දේශනාව තියෙන්නේ. බුදුරජාණන් දේශනා කරනවා ඊදවස්වල භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනා කළා පින්වත් මහණෙනි මේ ලෝක සත්‍යය තුල බොහෝ විට තියෙන්නේ මෙන්න මේ විදිහේ කැමැත්තක් කියනවා. හරි පුදුමයි. මේ අපි සියලු දෙනාගේම හිතවල ඇති වෙන කැමැත්ත ගැන මේ කියන්නේ. මේ විදිහේ ආසාවක් කියන මොකද්ද? මේ විදිහේ බලාපොරොත්තුවක් කියනවා. අනේ ඇත්තෙන්ම අපේ ජීවිතවලට කරදර කම්ගට්ලු පීඩාවන් නැති වෙලා යනවනම් අපේ ජීවිතවල තියෙන කරදර කම්කටොළු පීඩා නැති වෙලා යනවනම් ප්‍රිය දේම අනේ මුණ ගැහෙනවනම් මනාප දේවල් එක්කම අනේ එකතු වෙනවනම් යහපත් දේම අනේ දියුණු වෙනවනම් කියලා හිතෙනවා කියනවා. නමුත් පින්වත් මහණෙනි ලෝක සත්‍යය තුළ ඉබදු කැමැත්තක් ඇති වුණත් ඉබදු ආසාවක් ඇති වුණත් ඉබදු බලාපොරොත්තුවක් ඇති වුණත් පින්වත් මහණෙනි ඒ අයගේ ජීවිතවලට එන්නේ දුක් කරදරමයි කියන. ඒ අයගේ ජීවිතවලට එන්නේ කම්කටොළුමයි කියන වැඩි. සතුට සැනසෙල්ලමයි කියන නැති වෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ. පින්වත් මහණෙනි ඒකට හේතුව මොකද්ද? ඊට පස්සේ හරි ආශ්චර්යයි භික්ෂුන් වහන්සේලා දේශනා කරන ලස්සන වචනයක් කියනවා. ස්වාමීනි මේ ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි. භාග්‍යතුන් වහන්සේ නායකත්වයේ කරගෙනයි අනේ ස්වාමීනි මේ ධර්මයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙනයි අනේ ස්වාමීනි අපට මේ ධර්මයේ තියෙන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේම ඔය වදාළ කාරණේ අර්ථය අපට අනේ කියා දෙනසේක්වා. අනේ හිම කියා දෙනවා කොච්චර හොඳ කොච්චර ශාස්ත්‍රීය ගෞරවයක්ද බලන්න පින්වත්නි. දැන් අපිට මේ වගේ අද අපෙන් කෙනෙක් ඇහුවොත් එimhe අපි කොච්චර අපි හිතලා කල්පනා කරලා අපේ හිතට පටු සිතට සසරි සීලයක් ඊතරම් නොවැඩු සමාධි බලයක් නොවැඩු ප්‍රඥාවක් නොවැඩු හිතට කොච්චර මේ වගේ සිතුවිලි පහළ වෙනවද මේකට උත්තරයක් දෙන්න. නමුත් එදා හිටපු භික්ෂුන් වහන්සේලාට එහෙම සිතුවිලි පහළ වුණේ නැහැ පින්වත්නි. සිතුනේ එකම දෙයයි සියල්ල දන්නේ භාග්‍යතුන් වහන්සේ. සියල්ල දකින්නේ අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. අනේ භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙන අපි ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ නායකත්ව කරගෙන අපි ඉන්නේ.
අනේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ වැටහිවා කියන තැන තමයි භික්ෂුන් වහන්සේලා හිටියේ පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළා. එහෙනම් පින්වත් මහණනි මම ඔබට දේශනා කරන්නම්. ඔබ කන්නේමාගෙන හොඳට අහන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණනි අශෘතවත් පෘථජ්ජනෙක් ඉන්නවා. ඒ කියන්නේ එයා ශ්‍රුතවත් නැහැ. එයා මේ බාහිර ලෝකේ පෘථජ්ජනයා විසින් කියලා දෙන දුරක්කාත දේවල් තමයි අහලා තර්ක කරලා විතර්ක කරලා ඒව පළපදියම් කරගෙන ලෝකයේත් එක්ක වාද කර කර ඒ තුලින් මේ ලෝකයේ යම් විදියක භෞතිකව ජය අරගෙන ඉන්න පිරිස පෘථජ්ජන. ඕන් ආර්යයන් වහන්සේලා හඳුරන්නේ නැහැ. ආර්යයන් වහන්සේලා කියන පිරිස හඳුරන්නේ නැහැ. අරියාණං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිදෝ. අරිය ධම්මේ අවිනීතෝ. ආන්ගේ අයට බුද්ධාදී උතුමන් වහන්සේලා ගැන ඒ උතුම් බුද්ධාදී උතුමන් වහන්සේගේ ශ්‍රාවකෝ ආර්යයන් වහන්සේලා ගැන මොකද වෙන්නේ? අඳුරන්නේ නැහැ කියනවා. අඳුරගන්න බෑ. ඒ රූපකායෙන් නෙමෙයි පින්වත්නි ආර්යයන් වහන්සේ හඳුනගන්නේ ධර්මකායෙන්. එන ආර්යයන් වහන්සේලා හඳුනගන්නේ කොමක් විසින්ද? ධර්මකාය විසින්. එතකොට මේ ධර්මකායෙන් හඳුනගන්න නම් එයත් යම් කෙනෙක් වෙන්න ඕන පින්වත්නි. ඒතර අශෘතව පුතජන කෙනාට ධර්මකය හඳුනගන්න බෑ. ධර්මකය පේන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ධර්මකය පේන්නේ. ඒතර පින්වත්නි ඒ විතරක් නෙමෙයි කියනවා. දැන් මේ ලෝකේ විවිධ දේවල් කතා බහ වෙනවා. ඒ කතා බහ වෙන ඉගැන්වීම් අතර ආර්ය ධර්මයේ කතා වෙනවා නම් ඒ ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂ නැහැ කියන අශෘතව පුතජන කෙනා. අරකත් හරි මේකත් හරි කියලා හැම දෙයක්ම සරණ යනවා කියනවා. ඒ විතරක් නෙවෙයි කියනවා ආර්ය ධර්මයක් පුරුදු වෙන්නෙත් නැහැ කියනවා. දැන් ඉතින් ආර්යයන් වහන්සේ හඳුන ගන්නත් බැරි නා. ඒක කවදා කන්‍යුමන් නැහැ පින්වත් මේ කෙනාට ආර්යයන් වහන්සේට. ඒතර ආර්ය ධර්මයක් හඳුන ගන්න දක්ෂත් නැත්තම් විවිධ දේවල් අහන්න පුළුවන්. නමුත් මේක ආර්ය ධර්මයක් මේක අනාර්ය ධර්මයක් කියලා වෙන් කරගන්න දක්ෂ නැහැ. ඒතර මොකද වෙන්නේ? ආර්ය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ කියන එතකොට කියන. බලන්න මේ අශෘතව පුතජ්ජන භවයේ තියෙන ප්‍රශ්නේ පින්වත්නි. තුච්චර අරුබුදයක්ද? ඒ විතරක් නෙවෙයි සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ. ඒ විතරක් නෙවෙයි සත්පුරුෂයන් වහන්සේලා හඳුන ගන්නත් බෑ කියන යාට. සත්පුරුෂ ධර්මයේ මේකයි අසත්පුරුෂ ධර්මයේ මේකයි කියලා වෙන් කර හඳුන ගන්න බෑ කියනකොට. ඒ නිසා මොකද වෙන්නේ? සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නෑ කියලා කියනවා. අන්නේ කියන තමයි කියන්නේ කවුද? අශෘතවත් පුතජ්ජනයා. ඒ කියන්නේ අශෘතවත් නෑ, අහලවත් නෑ. ඇහුවත් ඒ අහපු දේ ග්‍රහණය කරගන්නත් බෑ කියනට පුදුම හිතෙනවා. බුදු කෙනෙක්මයි මේ ලෝකේ සියලු දෙනාම කොටස් දෙකකට බෙදලා දානවා පින්වත්. කොහොමද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝයි අශෘතවත් පුතජ්ජනයෝ තමයි පින්වත් මේ ලෝකේ ඉන්නේ. කවුද ඉන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝයි අශෘතවත් පුතජ්ජනයෝයි කියන දෙපිරිස තමයි මේ ලෝකේ ඉන්න පින්වත්නි. තමන් කොතනද ඉන්නේ කියලා තමන් බලන්න පින්වත්නි. බුදුරජාණන් දේශනා කරනවා ඉතින් ඔහු ඒ නිසා පුරුදු කළ යුතු දේ දන්නෙත් නෑ කියනෝ පුරුදු නොකළ යුතු දේ දන්නෙත් නෑ කියනෝ. ඇසුරු කළ යුතු දේ දන්නෙත් නෑ කියනෝ ඇසුරු නොකළ යුතු දේ දන්නෙත් නෑ කියනෝ. හරි පුදුමයි. එතකොට මොකද වෙන්නේ? ඔහු පුරුදු කළ යුතු දේ නොදන්න නිසා පුරුදු නොකළ යුතු දේ නොදන්නත් නිසා ඇසුරු කරන්න ඕන දේ දන්නෙත් නැති නිසා ඇසුරු කරන්න ඕන නැති දේ දන්නෙත් නැති නිසා මොකද වෙන්නේ? පුරුදු නොකළ යුතු දේවල්ම පුරුදු කරනවා කියනවා. හරි පුදුමයි. පුරුදු කළ යුතු දේවල් අතහරිනවා කියනවා. මේව නම් වැඩක් නෑ මල වදී. මේව පුරුදු කරගත්තොත් අපිට මහා හානියක් වෙනවා. මේ ගෙවල් දොරවල් විනාශ වෙනවා, දරුවෝ විනාශ වෙනවා, සමාජ විනාශ වෙනවා, රට විනාශ වෙනවා, සංස්කෘතිය විනාශ වෙනවා කියලා තමයි හිතනවා කියලා කියන්නේ කෙනා. අර පුරුදු නොකළ යුතු දේවල් මොකද වෙන්නේ? මේව තමයි පුරුදු කරන්න ඕන. මෙතකොට තමයි ජාතිය වැඩෙන්නේ. මෙතකොට තමයි සංස්කෘතිය ඇති වෙන්නේ. මෙතකොට තමයි ශාසනය බබලන්නේ කියලා පුරුදු නොකළ යුතු දේවල්ම පුරුදු කරනවා කියලා. අද ඔය ප්‍රලාප ඇහින කියන කොච්චර ඉන්නවද මේ ගිහි සමාජයේ පැවිදි සමාජයේ දෙපිරිස අතරම පින්වත්නි. හොඳට බලන්න. කන්නේමාගෙන අහන්න
ඇහුවට මදි. මධ්‍යස්ථව නුවණින් විමසලා බලන්න. ඒ වගේම දේශනා කරනවා ඇසුරු නොකළ යුත්තේ ඇසුරු කරනවා කියනවා. ඇසුරු කළ යුත්තේවල් ඇසුරු කරන්නේ නැහැ කියනවා. බලන්න මේ අසෘතවත් පුතඥ භවයේ තියෙන ප්‍රශ්නේ පින්වත්. එතකොට බලන්න මේ අසෘතවත් කියන වචනේම තේරෙනවා අහලා නැහැ කියන අදහස. ශ්‍රුතවත් නැහැ. අහලා නැත්නම් එයාට ශ්‍රුතවත් වෙන්න බෑ පින්වත්නි. එතකොට ආර්ය ධර්මයක් ආර්යයන් වහන්සේ නමක්. එතකොට එයාට තේරුම් ගන්නත් බෑ, හඳුන ගන්නත් බෑ. ඒ නිසා අහන්නෙත් නෑ, පුරුදු කරන්නෙත් නෑ, ඇසුරු කරන්නෙත් නෑ පින්වත්. පුදුම දෙයක් මේක. එහෙනම් මේ පින්වත්නි ධර්ම දානය කියලා කියන්නේ කොතරම් අසිරිමත් දෙයක්ද පින්වත්නි. ධර්ම දානය කියලා කියන්නේ. ඊතර මේ අසෘතවත් පුතඥ ලෝකයාට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක බවනම් වූ උදාර චරිතය පන පොවන්නේ ධර්ම දානයෙන් පින්වත්නි. ධර්ම දානය. කොච්චර පින්කමක්ද මේ කරගන්නේ. අපි සසරේ අසෘතවත් පුතඥ වෙලා මම්මුලා වෙලා අවිද්‍යා අන්ධකාරයේ වෙලි වෙලි පුරුදු නොකළ යුතු දේවල් පුරුදු කර කර ඇසුරු නොකළ යුතු දේවල් ඇසුරු කර කර ඉන්නකොට පින්වත්නි ධර්ම දානය දීපු පිරිසට ඒ පින පිටිපස්සෙන් ඇවිල්ලා මොකද වෙන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක බවට පමුණුවන උදාර ධර්මයේ තමන්ගේ දිසවන් වලට ශ්‍රවණය කරවලා තමන් සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් කරවන උදාර පිනක් මේ. මුලා බවින් නිදහස් කරන උදාර පිනක් මේ පින්වත්නි. ඊළඟ දේශනා කරන එතකොට පුරුදු නොකළ යුතු දේ පුරුදු කරන, පුරුදු කළ යුතු දේ පුරුදු නොකරන. මොකද්ද කියන්නේ? පුරුදු නොකළ යුතු දේ පුරුදු කරන, පුරුදු කළ යුතු දේ පුරුදු නොකරන. ඇසුරු නොකළ යුතු දේ ඇසුරු කරන, ඇසුරු කළ යුතු දේ ඇසුරු නොකරන ඔහුට සිද්ධ වෙන්නේ මෙච්චරයි කියන මොකද්ද? දුක් කරදර විතරයි කියනවා. කම් කටළු විතරයි කියනවා. සතුට සොම්නස ඇති වෙන දේ එයාගේ ජීවිතෙන් පිරිහෙන එක විතරයි කියනවා අසෘත පුතඥයට වෙන්නේ. ඒකට හේතුව කොහොමද පින්වත් මහණනි? අන්ධ බාල පුතඥයට සිද්ධ වෙන්නේ ඔච්චරයි කියනවා. කොහොමද වෙන්නේ අන්ධ බාල පුතඥයට? ඇයි? සත්පුරුෂය හඳුනන්නෙත් නෑ, ආර්යයන් වහන්සේ හඳුනන්නෙත් නෑ, සද්ධර්මය හඳුනන්නෙත් නෑ, ඇසුරු කළ යුතු කෙනා මොකුත් දන්නෙත් නෑ. එතන මොකද වෙන්නේ? ජීවිතේ ගින්දරමයි. ඇයි ඇසුරු කරන කෙනා කියන්නේ කුමක්ද? හිත ගින්නෙන් පිච්චෙන දේවල් විතරයි ලං කරලා දෙන්නේ. ගින්නෙන් ඇලි වැලි යන දේවල් විතරයි කන් වලට කියන්නේ. ඇස් වලට පේන සලස්සන්නේ. රාගෙන්, දේශෙන්, මෝහෙන් ගිනි ගන්න දේවල් විතරයි තමන්ගේ ජීවිතේට කිට්ටු කරලා දෙන්නේ. කුමක් නිසාද? ඒතර මේකට හේතුව කුමක්ද? තමන් අසෘතවත් පුතඥ වීම. තමන් ශ්‍රුතවත් ආරි ශ්‍රාවක වුණා නම් ගිනි ගන්න දේවල් තමන්ගේ කන් වලට ඇහෙනකොට තමන් ඩිංග ඒකින් ඈත් වෙන්න තමන්ගේ ප්‍රඥාව විවර කරගන්නවා පින්වත්නි. තමන් තමයි මේකට දක්ෂ වෙන්න ඕන. ලෝකයාට දොස් කියලා කිසි ප්‍රයෝජනයක් නැහැ පින්වත්නි. සම්බුදුවරු ලෝකෙට දොස් කියන්නේ. සම්බුදුවරු සත්පුරුෂ වෙන දහම ලෝකෙට දෙනවා. සත්පුරුෂ දහම අහලා ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා තමන් අලු ගසා දාලා මඩ ගොඩෙන් නැගිටී සිටිනවා. එහෙමයි වෙන්නේ පින්වත් මේක. කවුරුවක් බලෙන් නැගිටන්න බෑ අපිට. එහෙම අදහසකුත් නෑ අපේ. බුදුවරුගේ අනුශාසනා ප්‍රාතිහාරය අපිට තියෙනවා බගකීමක් විදියට පැවරිලා දෙව් මිනිස් ලෝකයාට මේක ඉස්මතු කරන එක. ඒ වගකීමයි අපි මේ කරන්නේ. බුදුරජාණන් දේශනා කරනවා එහෙනම් මේ පෘථග්ජන කෙනාගේ ජීවිතයේ දුක් කරදර ගලන්නේ ඇයි? කාම කොටලු ගලන්නේ ඇයි? සතුට සොම්නස නැති වෙන දේවල් ප්‍රශ්න ගොඩ ගැහෙන්නේ ඇයි? ඇසුරු කළ යුතු කෙනා ඇසුරු කරන්නේ නැති නිසා. ඇසුරු නොකළ යුතු දේවල් ඇසුරු කරන නිසා. පුරුදු නොකළ යුතු දේ පුරුදු කරන නිසා. පුරුදු කළ යුතු දේ පුරුදු කරන්නේ නැති නිසා පින්වත්නි. එහෙනම් මේ දුක් දුම්නස්වලට ගෙනියන ප්‍රතිපදාව මෙයයි පින්වත්නි. මේක ඉස්සරහට විස්තර කරන හරිය ලස්සනට භාග්‍යතුන් වහන්සේ. ඊළඟ දේශනා කරන පින්වත් මහණෙනි
ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙහිම කෙනෙක් පින්වත් මහණෙනි. කොහොම කෙනෙක්ද? ආර්යයන් වහන්සේලා අඳුර අරියාණං දස්සාවි. අරිය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධම්මේ සුවිනීතේ. සත්පුරුෂාණං දස්සාවි සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂ ධම්මේ සුවිනීතේ. මොකද වෙන්නේ? ආර්යයන් වහන්සේලා හඳුන ගන්න හරි දක්ෂය. ඒකට සසරේ අපි කියු නොහිතුවට පින්වත් පුරුද්දක් තියෙන්න ඕන. ආර්ය ධර්මයේ තේරුම් ගන්න පුරුද්දක් තියෙන්න ඕන. ආර්ය ධර්මයේ හික්මෙන්න හිත නැමෙන්න පුරුද්දක් තියෙන්න ඕන යාට සසරේ. හරි පුදුමයි ඒක. ඊළඟට තමයි සත්පුරුෂයන් හඳුනන්න පුරුද්දක් තියෙන්න ඕන සසරේ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න සත්පුරුෂ ධර්මයේ හඳුන ගන්න එයාට තියෙන්න ඕනේ යම් සසර දිනු කරපු ගුණයක් තියෙන්න ඕන කොමක් හරි. හරි ආශ්චර්යයි ඒක. එතකොට මොකද වෙන්නේ දැන්? ඔහු පුරුදු කළ යුතු දේ හොඳට දන්නවා. තම කයින් වචනින් මනසින් පුරුදු කරන්න ඕනේ දන්නවා කියනවා. කයින් වචනින් මනසින් පුරුදු නොකළ යුතු දේ පිළිබඳ එයාට හොඳ වැටහීමක් තියෙනවා කියනවා. ඒ විතරක් නෙවෙයි. ඇසුරු කළ යුතු දේවල් පිළිබඳව හොඳට අදහසක් තියෙනවා, අවබෝධයක් තියෙනවා කියනවා. ඇසුරු නොකළ යුතු දේවල් කනින් නාසයෙන් දිවෙන් කනින් මනසින් ඇසුරු කළ යුතු දේවල් පිළිබඳ දන්නවා කියනවා. ඇසුරු නොකළ යුතු දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ කෙනාට? හරි ආශ්චර්යයි. පුරුදු කළ යුතු දේ දන්න නිසා, පුරුදු නොකළ යුතු දේ දන්න නිසා, ඇසුරු කළ යුතු දේ දන්න නිසා, ඇසුරු නොකළ යුතු දේ දන්න නිසා මොකද වෙන්නේ? පුරුදු නොකළ යුතු දේ අතාරිනවා කියනවා. පුරුදු කළ යුතු දේවල් පුරුදු කරනවා කියනවා. ඇසුරු කළ යුතු දේවල් ඇසුරු කරනවා කියනවා. ඇසුරු නොකළ යුතු දේවල් අතහැරලා දාලා ඉන්නකොට මොකද වෙන්නේ? ජීවිතේට දැවිලි නෑ. පිච්චිලි නෑ. කම් කඩලු නෑ. විපත් නෑ. සැපයයි සතුටයි සෝමනසයි යහපතයි විතරයි යාගේ ජීවිතේ තියෙන පින්වත්නි. ඒට හේතුව කුමක්ද? පින්වත් මහණේකට හේතු ජීවිතය ගැන අවබෝධයක් තියෙන ආර්ය ශ්‍රාවකයෙකුට සිදුවිය යුතු යහපතයි ඔය මම මේ සිදු වෙන්නේ කියනවා. ආන්න දෙක. එහෙනම් තමන්ගේ අතේ තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම තියෙන්නේ. තමන් දුක්ගිනි විඳ විඳා අඬා අඬා වැළපි වැළපි දෙස් දෙවුල් තිය තියා අනිත් අයට නිඳා කර කර අපහාස කර කර කැලෑ පත්තර ගහ ගහ සෝෂල් මීඩියා හරහා ඒත් නින්දා කර කර ලිපි ලියලා පළ කර කර අර කරනවා මේක කරනවා කිය තමන්ගේ දේශ ගින්නේ පිච්චි පිච්චි සමහර අයට එනෝනි සමහරලාට මේ සාධාරණේ කරන නාමයෙන් මේ තමන්ගේ හිතට අසත්පුරුෂ අදහස් එනවා. බුද්ධ ශාසනය නගා සිටවන නාමයෙන් සමහර අයට අසත්පුරුෂකම් එනවා. නමුත් ඒ තුර තියෙන්නේ කොහමද? තව කෙනෙකුට නින්දා කරන එක තියෙන්නේ. තමන්ගේ පුද්ගලික මතය ඉස්මතු කරලා තමන් ලෝකයා අතර කැපී පෙනෙන එක තමයි යාගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ පින්වත්. ආයෙ වෙන ඒව නෑ යාට. බින දේවල් යාට නෑ. හැබැයි ලෝකයා ඒ වගේම මෝඩ ලෝකයා හිතා ඉන්නවා අම්මෝ මෙයා කෙනෙක් නේ කියලා. ඒ ලෝකෙට සපෝට් කරන කෙනෙක් වෙන්න එපා පින්වත්නි. තමන් සත්පුරුෂ වෙලා තමන් ආර්ය භූමියට ඇවිල්ලා පුරුදු කළ යුතු දේ පුරුදු කරන, කයින් වචනින් මනසින් පුරුදු කරන්න ඕන දේ පුරුදු කරන, කයින් වචනින් මනසින් අත්හරින්න ඕන දේ අත්හරින කෙනෙක් වෙන්න. ඇසුරු මේ ඇස කන නාසය දිවකය මනස හරහා ඇසුරු කළ යුතු දේවල් ඇසුරු කරන, ඇසුරු නොකළ යුතු දේවල් ඇසුරු නොකරන කෙනෙක් බවට පත් වෙන්න තමන්ගේ නුවණ පාවිච්චි කරලා තම තමන් වග බලා ගන්න ඕන. තමන්ගේ වගකීම තියෙන්නේ තමන්ට. තමන්ගේ වගකීම ලෝකයක් ගන්න. භාග්‍යතුන් වහන්සේ කෙනෙක්ගේ වගකීම ගන්න නැහැ පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් ඒ කිනාට ගුණධර්ම දියුණු කර ගැනීම පිණිස අනුශාසනා ප්‍රාතිහාරයෙන් ප්‍රාතිහාර දක්වනවා. අනුශාසනා කරනවා. එච්චරයි කරන්නේ. තථාගතයන් වහන්සේත් එපමණයි කළේ. ශ්‍රාවකව අපටත් කරන්න පුළුවන්කම තියෙන එපමණයි පින්වත්නි. හරි ආශ්චර්යයි පින්වත් මහන්නි. යහපත අයහපත ඇති වෙන සමාදම් වීම හතරක් තියෙනවා. ඒ හතරම කුමක්ද? පින්වත් මහන්නි, මෙලවදී සැප ලැබෙන, පරලොවදී දුක් විපාක ලැබෙන දේවල් තියෙනවා කියනවා. ඒතර කයින් වචනින් මනසින් මේ දේවල් පුරුදු කළොත්
ඇස කන නාසය මන දිවකය මනසින් මේ දේවල් ඇසුරු කළොත් මොකද වෙන්නේ? සැපසේ ඉන්න දුකසේ ඉන්න සැපසේ ඉන්න පුළුවන් කියනවා. හැබැයි පරලෝකෙදි මොකද වෙන්නේ? පරලෝකෙදි දුක් විඳින්න වෙනවා කියනවා. දැන් ඒව ලස්සනට ඉස්සරහට හරි සුන්දර විදියට පිවිතුරු විදියට දසබල ඥානී පිහිටා විශාරද ඥානයන්ගේ සිහනද දෙනවා පින්වත්නි මේ දේශනාව පුරාවට. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කර කර දසබල ඥානී අසිරිය අත්විඳින්න විශාරද ඥානී සිහනද අත්විඳින්න මේ සූත්‍ර දේශනාව පුරාවට සම්බුදු රජුන්ගේ දසබල ඥානයන්ගේ ඥාන පිපාසිතයන්ට ඒ ඥානයන් ඉස්මතු වෙනවා. විශාරද ඥානයන්ගේ සිහනද පැතිරෙනවා පින්වත්නි වචනයක් පුරාවට. අත්විඳින්න ඒ මිහිරි ශ්‍රී සද්ධර්මී ඒ සිහනද අත්විඳින්න. ඊළඟ දේශනා කරන පින්වත් මහණනි කයින් වචනින් මනසින් පුරුදු කරනකොට ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් ඇසුරු කරනකොට මේ ජීවිතේ දුක් විඳින දේවලුත් තියෙනවා කියනවා. හැබැයි පරලොවත් දුකමයි කියන ජීවිතයට කිට්ටු කරන්නේ. මොන කරුණු දෙකක් කිව්වා. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කයින් වචනින් මනසින් පුරුදු කරනකොට ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් ඇසුරු කරනකොට මේ ජීවිතේ විතරයි කියන දුක තියෙන්නේ. පරලෝකදී සැපයි කියනවා. පරලෝකදී සැප ලැබෙන දේවල් තියෙනවා කියනවා. ඊළඟ දේශනා කරන පින්වත් මහණනි කයින් වචනින් මනසින් පුරුදු කරද්දි ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් ඇසුරු කරද්දි මේ ජීවිතෙත් සැප විඳ විඳ පරලෝකදී සැප විඳින සමාදම් වීම තියෙනවා කියන ලස්සන කරුණු හතරක්. හරිම සුන්දර විග්‍රහයක් පින්වත්නි. ඊළඟ දේශනා කළා පින්වත් මහණනි දැන් ඔය මෙලොවදී දුක් ලබා දෙන පරලොවදී දුක් විපාක ලබා දෙන දේවල් සමාදම් වීමක් ගැන භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ ගැන අවිද්‍යාව තුල ඉන්න අසෘතවත් පුතඥයට කිසිම අවබෝධයක් නැහැ කියනවා. අන්න වැඩේ. කාටද එහෙනම් අවබෝධයක් නැත්තේ? කයින් වචනින් මනසින් පුරුදු කරද්දී ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් ඇසුරු කරද්දී මේ ජීවිතේ සුවසේ ඉන්න පුළුවන්. හැබැයි පරලෝකෙ ගින්දර. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? පුතඥ කෙනාට ওই පිළිබඳ අවබෝධයක් නැහැ. පුතඥ කෙනාට මේ පිළිබඳ අවබෝධයක් නැති නිසා මොකද වෙන්නේ? මේ දේවල් සමාදන් වුණොත් මේ ජීවිතේ දුක් ලැබෙනවා. ඊළඟ ජීවිතෙත් දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා අවබෝධයක් නැහැ කියනවා. අවබෝධයක් නැති නිසා මොකද වෙන්නේ? අවබෝධයක් නැති නිසා ඒ අවිද්‍යාව තුල ඉන්න පුතඥයා අවබෝධ නොකරන නිසා ඒක පුරුදු කරනවා කියනවා. ඒක අත්හරින්නේ නැහැ කියනවා. ඒක ඉස්සරහට විස්තර කරනවා. ඉතින් ඔහු ඒක පුරුදු කරනකොට ඒක අත් නොහරනකොට දුක් කරදර කම් කටළු විපත් ඇති වෙනවා පින්වත් මහණනි. සැප සතුට සෝමනස යහපත නැතුව යනවා පින්වත් මහණනි. ඒකට හේතුව කුමක්ද පින්වත්නි? අන්ධ බාල පුතඥයට සිද්ධ වෙන දේ ඔච්චර තමයි කියනවා. දැන් බලන්න ඩිංග ප්‍රඥාව දැන් විවර කරන්න දැන් මේ වෙන්නේ පින්වත්නි. පින්වත් මහණනි එක මේ වගේ දෙයක් කියනවා. ඒ වගේම පින්වත් මහණනි දැන් ඔය මේ ජීවිතේදී දැන් ඒක භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා පින්වත්නි. ඒ වගේ මේ ජීවිතේ සැප ලබා දෙන ඊළඟ ජීවිතයේදී දුක් විපාක ලබා දෙන දේවල් සමාදම් වීමක් තියෙනවා කියනවා. අපි ඉස්සෙල්ලා මම හිතන මේ මුල් කාරණේ විස්තර කරගනිමු පින්වත්නි. එතකොට ඔබට ලේසි වේවි. ඒතර කුමාද බුදුරජාණන් දේශනා කළේ කයින් වචනින් මනසින් මේ ජීවිතේ පුරුදු කරනකොට දුකසේම තමයි පුරුදු කරන් තියෙන්නේ. සසර විඳින තියෙන්නේ කුමක්ද? ගින්දර, දුක. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් ඇසුරු කරන් තියද්දී හරි සතුටින් ඇසුරු කරනවා. හැබැයි සසරට වැටුනම ලැබෙන්නේ කුමක්ද? ගින්දර, දුක ලැබෙන්නේ. හරි පුදුමයි පින්වත්නි. බුදුරජාණන් දේශනා කරන ඊළඟට පින්වත් මහණනි දැන් මේ කයින් වචනින් මේ ජීවිතේ පුරුදු කරනකොට දුක් ලබා දෙන පරලොවදී දුක් ලබා දෙන දේ කුමක්ද? ඒ තමයි කියන මෙන්න මේ දේවල්. කුමක්ද? සමහර අය ඉන්නවා කියනවා සතුන් මරනවා කියනවා දුකසේ කියන ඒ දේවල් කර කර ඉන්නේ.
සතුටක් නැහැ. දුකසේ කර කර ඉන්නේ. කරනවා කරද්දි හිතේ තියෙන දුම්නස. අයියෝ මම මේ කරන්නේ වැරදි දෙයක්. දුකසේ කරනවා කියන. හොරකම් කරනවා කියනවා. දුකසේ කියන කරන්නේ. වැරදි කාම සේවනයේ හැසිරෙනවා කියනවා. දුකසේ කියන කරන්නේ. බොරු කියනවා කියනවා. දුකසේ කියන බොරු කියන්නේ. කේලම් කියනවා කියනවා. දුකසේ කියනවා. හිස් වචන පරස වචන දුකසේ කියන අඬාගෙන කරන්නේ. අනුන්ගේ දේට ආසා කරනවා. ඒ වගේම අනුසතු දේවල් තමන් සතු කරගන්න කල්පනා කරනවා. අනිත් සත්‍ය වනසන විනාශ කරන්න කල්පනා කරනවා. හැබැයි දුකසේ කරන්නේ. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා දුකසේ කරන්නේ. හැබැයි මේ ජීවිතේ කය අතහැරලා පරලොවට යනකොට මොකද වෙන්නේ පින්වත්නි? දුක්ඛිත ලෝකයට අරගෙන යනවා කියලා. කොහෙද දුක්ඛිත ලෝකය? පින්වත්නි දුක්ඛිත ලෝකේ නිරය. දුක්ඛිත ලෝකේ පෙරේත ලෝකේ. දුක්ඛිත ලෝකයේ තිරිසන් ලෝකේ. දුක්ඛිත ලෝකයේ අසුර ලෝකයේ. බාහනේ දැන් එතෙන්ට එන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සන සුන්දර විස්තරයක් ඉස්සරහට අරගෙන ආවද? හරි ආශ්චර්යයි පින්වත්නි. හරිම පුදුමයි ඒක. ඒතර බුදුරජාණන් දේශනා කළා. එතකොට එහෙනම් මේ ලෝකේ සමහර කට්ටිය ඉන්නවා. එහෙනම් කාය වචී මනෝ දුස්චරිතේ දුකසේමයි හැසිරෙන්නේ. හැබැයි සසර විඳින්නේ කොහමද? දුකමයි කියනවා. හරි පුදුමයි. සමහර අය ඉන්නවා කියන ඒ අතරේ කොහමද පින්වත් මහන්නි? දැන් භාගතුන දේශනා කළා සැපසේ කරනවා කියනවා මේ ජීවිතේ. හැබැයි දුක් විපාක ලබා දෙනවා කියනවා. අන්න ඒ ගැන විස්තර කරන පින්වත් මහණනි මේ අවිද්‍යාව තුල ඉන්න ආශ්‍රිත පුතඥයාට මෙන්න මේ දේවල් සමාදම් වීමෙන් වර්තමානයේ සැප ලැබුණත් ඊළඟ ජීවිතේ දුක් විපාක ලැබෙනවා කියලා ඇත්තට මේ පුතඥ කෙනාට අවබෝධයක් නැහැ කියනවා. ඉතින් ওই විදිහට අවිද්‍යාව තුළ ඉන්න පුතඥ අසෘතව පුතඥයා කිසිම ඒ ගැන අවබෝධයක් නැති නිසා මොකද වෙන්නේ? ඔහු ඒක ඔහුගේ ජීවිතේ කරගෙන යනවා කියනවා. අතහැර ගන්න බෑ කියනවා යාට. ඒක දිගටම කරනකොට ඒක අත් නොහැර ඉන්නකොට එයාගේ ජීවිතේ කොහොමද ගලන්නේ? දුකම ගලනවා කියනවා. දැවිලිමයි කියනු ගලන්නේ. කම් කටුළුමයි කියනු ගලන්නේ. සැප සතුට සෝමනස යහපත නැති වෙලා යනවා කියනවා. ඒකට හේතුව කොහොමද? පින්වත් මහණනි ආශ්‍රිතව පුතඥයාට සිදුයුද්දේ තමයි කියනවා සිදුුනේ. සිදුයුද්දේ තමයි කියනවා සිදුුනේ. ඒතර බුදුරජාණන් දේශනා කරන පින්වත්නි කුමක්ද? එතකොට සමහර අය ඉන්නවා කියන මේ ලෝකේ හරි පුදුමයි පින්වත්නි. සතුන් මරණ එක සතුටින් කරනවා කියනවා. මේ ලෝකේ ඔබ දැකලා ඇති. සමහර මිනිස්සු ඉන්නෝ සතුන් මර ඉන්නෝ. ගින්දරේ දුකසේ ඉන්නේ කිසි දෙයක් කරගන්න බෑ යාගේ ජීවිතේ. දැන් සමහර අය ඉන්නෝ හරි පුදුමයි. ඔබ දැකලා ඇති. සතුන් මැරීම කරනවා. හැබැයි මහා බලවත් වෙලා ධනවත් වෙලා ඒව කරගෙන යන කට්ටිය ඉන්නවා මේ ලෝකේ. දැකලා ඇති ඔබ. අපිට නම් වශයෙන් ගොත් වශයෙන් කියන්න බෑ. ඔබට ඕක කියද්දී ඔබේ ප්‍රඥාව ඉවර කරලා බලන්න. මේ ලෝකේ සමහර අය සත්තු මරමරා හොරකම් කර වැරදි කාම සේවනයේ හැසිරි දුගී පැල්පතේ මිපදිලා දුගී පැල්පතේ මේව කරගෙන ඉඳලා දුගී පැල්පතේ මිය යන කට්ටිය ඉන්නවා මේ ලෝකේ. සමහර අය ඉන්නවා සතුන් මරනවා හොරකම් කරනවා මහා බලවත් චරිත විශාල පරිමාණයෙන් ඒව කර කිසි කෙනෙක් දන්නේ නැහැ සමහර විට. එතකොට කයින් වචනින් මනසෙන් දුෂ්චරිත හැසිරෙනවා. හරි සතුටින් කරනවා ප්‍රිය සාද දාමි මේව කරගෙන යනවා. හැබැයි මරණින් මත්තේ කොහෙද යන්නේ? නිරේ යනවා. හැබැයි ඒක පේන්නේ බුදු නෙතට පමණයි පින්වත්නි. බලනතර බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා මේ ලෝකෙට මේක දේශනා කරනකන් දෙව් මිනිස් ලෝකයාට මේක අඳුරක්. ඒක කවුරු හරි කෙනෙක් මේව සතුටින් කර ඉන්නකොට සාමාන්‍යයෙන් ඒක අතහරින්නේ නැහැ ලේසියෙන් ඒ කෙනා. දැන් දැකලා තිය ඔබ මේ ලෝකේ සමහර චරිත හරි බලවත් ධනවත් බැලුවොත් හොයලා බලලා කළා තියෙන සත්තු මරණ එක. කළා තියෙන හොරකම් කරන එක. අහිංසක මිනිස්සුන්ගේ සමහර දේවල් යටිමඩි ගහ ගන්න එක. මේ පොදු ජනතාවගේ ධනය මංකොල්ල කණ එක කරන්නේ සමහර විට. බලවත් චරිත හැබැයි. යන්නේ ප්‍රාඩෝ වල. හදලා තියෙන මාලිගා. දැකලා ඇද්ද ඔබ? මෙහෙම කියද්දී ඔබට තේරෙයි සමහර විට. සමහරට මේ පිරිස සතුටින් ඉන්නවා.
සමහරට බැලුමට හිතෙනවා අර මිනිස්සු සත්තු මරලත් හොරකම් කළත් වැරදිකාම සීවන හැතුලා සතුටින් ඉන්නවනේ කියලා. හැබැයි මේ සතුට తాවකාලිකයි පින්වත්නි. ඒ අයට කියන්නේ කවුරු කියලාද? ආශ්‍රිතව පුතඥයෝ කියලා. කුමක් නිසාද? සතුටින් කර කර ඉන්න නිසා නතර කරන්න කිසි බලාපොරොත්තුවකුත් නැහැ. සමහර අය මහ බැංකු පිටින් හොරා කරනවා සමහර කට්ටිය. දැකලා ඇති ඔබ. කිසි ප්‍රශ්නයක් නැහැ කට්ටියට. සමහර මිනිස්සු ඉන්න පොල් ගෙඩිය කඩලා අවුරුදු 2කට 3කට හිරේ යනවා. දැකලා ඇති ඔබ සමහර අය. එතකොට බලන්න පොල් ගෙඩියක් කඩලා දුකසේ ඉන්න අයත් ඉන්නවා. බැංකු පිටින් කඩලා සතුටින් ඉන්න අයත් ඉන්නවා. එහෙනම් මේ දෙක ලෝකේ පේන්න තියෙනවා. හැබැයි මේ දෙගොල්ලම කවුද? ආශ්‍රිතවත් පුතඥයෝ. කුමක් නිසාද? ඔහු දන්නේ නැහැ. තමන් ඉන්න ප්‍රතිපදාව තුළ දුකසේ කළත් සතුටින් කළත් තමන් සසරට ගෙනියන්නේ කුමක්ද? ගින්දර. ඒ සියලු දෙනා කොහෙද යන්නේ? නිරයේ. ඒ සියලු දෙනා කොහෙද යන්නේ? පෙරේත ලෝකේ. පින්වත්නි ඉස්සර පැරණි සිංහල බණ කතා එකතු වෙලා තියෙන පොතක් තියෙනවා ලංකාවේ. ඒ ලංකාවේ සිදුවෙච්ච සිදුවීම් ටිකක් තමයි ඒක තියෙන්නේ. මම අද ඒකේ කතාවක් කිව්වා. පින්වත්නි හරි පුදුමයි පෙරේතෙක්. දවසක් මේ ස්වාමින් වහන්සේලා පිරිසක් බෝධිය වන්දනා කරන්න යන ඈත පළාතක ඉඳන් එනවා. එනකොට මොකද උනේ? එක මිනිහෙක් ඉන්නවා මේ දැන් රාත්‍රියත් උදා වෙලා. මේ මිනිස්සයා සීසානවා ඉවර යන්නේ. දවාලේ බැලුවා දවාලේ සීසානවා. අර ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ මිනිස්සයා රැයටත් මේක ඉවරයක් නෑ දවල්ටත් ඉවරයක් නෑ. කිට්ටුනා. කිට්ටුල ඇහුවා පින්වත ඔබ මේ මොකද මේ දවලුත් සීසානවා රැයත් සීසානවා. අනේ ස්වාමීනි මම පෙරේතෙක් කිව්වා. මම පෙරේතෙක්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඇහුවා පින්වත ඔබට මේ ඉරණමට අත්ුනේ කුමක් නිසාද? මේ වගේ දුකක් විඳින්නේ ඇයි කියලා. අනේ ස්වාමීනි කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලේ ලෝකේ පහළ වෙලා හිටියා. මං හිටපු ගමන් ඒ කාලේ මනුස්ස ලෝකෙ හිටියේ. මං හිටපු ගම් පියසටත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩියා. අනේ අපේ ගමේ මිනිස්සු හරි ආසාවෙන් මගේ කුඹුරේ නියරින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බණ අහන්න ගියා. ඒ මිනිස්සු මටත් කතා කළා යම් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගම් පියසට වැඩලා ඉන්න බණ අහන්න යන් කියලා. අනේ ස්වාමීනි මං එච්චර හිතන්නේ නැතුව ඒ මිනිස්සුන්ට කිව්වා එහෙනම් කියාපන් කාශ්‍යප බුදුහාමුදුරන්ට මගේ කුඹුර හාලා දෙන්න කියලා. එතකොට මං ඇවිල්ලා බණ අහන්න කියලා මං විහිළුවටත් එක වචනයක් කිව්වා. ස්වාමීනි කරගත්තු වචනය. දැන් ඔය වගේ වචන සමහරලාට කොක්කඬලාලා hina වෙලා කිසි ගාණක් නැතුව සමහරට අප්පුඩියකුත් ගහලා අපි කියනවා. එහෙම කියපුවා නැද්ද මේ ලෝකේ? ප්‍රසිද්ධ මාධ්‍ය වලට ඇවිල්ලා ඒ වගේ බුදුරජාණන් වහන්සේට 80 මහා ශ්‍රාවකයන්ට පවා නිඳා කරපු අයට ඔබ දැකලා නැතුවේද? වර්තමානයේ සමහර ඒ වගේ බලවත් තැන්වල ඉන්න සමහර චරිත ඉන්නවා. ඒ වගේ තිරුවන්ට ගරහනවා. මේ විශ්වවිද්‍යාලවල සමහර ළමයි රහතන් වහන්සේලා සාරිපුත්ත මොගලන් මහරහතන් වහන්සේගේ නම් මෑඳගෙන මහා අසත්පුරුෂ වැඩ කරනවා. ඔබ දැකලා ඇති. පුංචි දේවල් නෙමෙයි පින්වත්නි ඕවා. සසරට එකතු වෙනකොට අර භාග්‍යතුන් භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට ඒක විහිළුවට එහෙම hina වෙලා කිව්වා. අන්තිමට මොකද උනේ පින්වත්නි? සීසාන පෙරේතෙක්. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය කොච්චර කාලයක්ද? ඒ කාලේ නිමා වුණා අවුරුදු 20000 කාලේ. ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී පින්වත්නි අවුරුදු 120යි. එවන් අඩු වයසක් වෙද්දි තාම පෙරේත ලෝකේ සීසානව පෙරේතෙක් වෙලා. ඊට පස්සේ පෙරේතය කියනවා ඊට පස්සේ ඔබ වහන්සේ කාගේ ශ්‍රාවකයෝද? ඊට පස්සේ කියන ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ. අහෝ එහෙමද? එහෙනම් මං තව සුළු කලකින් මෙලොවින් චුත වෙලා නිරයට යනවා. බලන්න බුද්ධ ශාසන දෙකක්. බුද්ධ ශාසන දෙකක්. එක වචනයට පින්වත්නි. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ කවදාවත් මේ දරුවෝ
හොඳට මතක තියාගන්න ඕන. විහිළුවටවත් සමහර අය විහිළුවට සින්දුව හදලා තියෙනවා තිරුවන් විශේෂයි නින්දා වෙන විදියට. විහිළුවට ටෙලිනාට්‍ය හදනවා සංඝරත්නයට අපහාස වෙන විදිහේ. උපාසක චරිතයට අපහාස වෙන විදිහේ ටෙලිනාට්‍ය හදනවා. උපාසිකා චරිතයට අපහාස උපහාස වෙන විදිහේ ටෙලිනාට්‍ය හදනවා. සමහරලාට ටෙලිනාට්‍ය කරුවෝ අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු ඒ නළු නිලියෝ ඒවට පණපවනෝ ඇත්තේ භික්ෂුව කියන චරිතයට පාඩමක් උගන්වන අදහසින් නිවැරදි වෙන අදහසින් සමහර විට. උපාසක උපාසිකා චරිතයට නිවැරදි කරන අදහසින් වෙන්නේ නැති සමහර අය කරනවා ඇත්තේ. සමහර වැඩිපුර 175 කියන නින්දා කරන අදහසින්. හැබැයි මොන අදහසින් කළත් මේ බැරි තැනකට ඔබ ආවේ. ඒ නිසා ඔබේ ජීවිතයට ගලන පව ඔබට පේන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා තුරුණුවන් සතු දේවල් තමන් මුල් වෙලා හදන්න යන්න ඕනේ නැහැ. හැදෙන කෙනාට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ. ඒ ධර්මයේ තියෙනවා. ඒ විනය තියෙනවා ප්‍රමාණවත්. ශාසනයේ කෙනෙක් හදන්න යනවා නම් අපි කිව යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. ඒ චරිත හැලුවට ලක් කරන්න හොඳ නැහැ. හැලුවට ලක් කරමින් සමහර සින්දු හදනවා. ඔබ අහලා ඇති සමහර විට. ඒ ප්‍රසිද්ධ සින්දුව. ඒතකොට බලන්න මේ වගේ ප්‍රසිද්ධ සින්දුවක් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කිය සමාදන් කරව ඒ චරිතවලට නිඳා කරවන්නේ අපහාස කරන උපහාස කරවන. තමන් අසත්පුරුෂ භවයේ පිහිටා දෙව් මිනිස් ලෝකයේ අසත්පුරුෂ භවයේ සමාදන් කරවනවා. තමන්ට රැස් වෙන කර්මය හිතා ගන්න බෑ පින්වත්නි. සමහර විට රැස් වෙන කර්මය මේ විදිහේ වෙන්න පුළුවන්. සත්පුරුෂ දහමක් ලෝකයේ ඇහෙද්දී තමන් අසත්පුරුෂ දේ වැළඳ ගනිමින් නැවත යනවා. තමන් අර සත්පුරුෂ දහමට එන්න හිත නැමෙන්නේ නැහැ සමහර විට. සමහරට තමන් සසරේ පුරුදු කරපු වැරදි. දැන් බලන්න දේවදත්ත බුද්ධ ආදී උතුමන් වහන්සේ නමක් දැකීමේ මහා වාග්ය තිබුණා. මේ සම්බුද්ධ ශාසනයක පැවිදි වීමේ මහා වාග්යක් තිබුණා. සීල සම්පන්න වෙන වාග්යක් තිබුණා. සමාධි සම්පන්න වෙන වාග්යක් තිබුණා. හැබැයි සසරේ පුරුදු කරගෙන ආපු මහා වැරද්දකුත් තිබුණා. කුමක්ද? වෛරය. පලි ගැනීම. හරි පුදුමයි. සුළු මොහොතෙන් ඒ වෛරය පලි ගැනීම නම් වූ සසර පුරුද්දාව පින්වත්නි. ඒ විතරක් නෙමෙයි. කල්පනා කරලා බලන්න මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් අග්‍ර කේමාව සසරේ කොතරම්නම් ගුණධර්ම පුරාගෙන ඉන්නේ නැද්ද? එහෙම ආපු කේමාව රූපයට වසඟ වෙලා බුදුරජාණන් වහන්සේ රූපෙට ගරහනවා කියලා සම්බුදුරජුන් බැහැ දකින්න යන ප්‍රතික්ෂේප කළා හිටියා. බිම්බිසාර රජතුමා ආරි ශ්‍රාවකයෙක් විදිහට හිටපු නිසා හොඳයි. පටාචාරාව මේ ගෞතම බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර වෙන්නා මහෝත්තමාවිය කොච්චර ශික්ෂණයක් කයින් වචනේ පුරුදු කරලා ඇද්ද? එහෙම ආපු කෙනා ගෙදර වැඩකාර කර හිටපු කොල්ලත් එක්ක පැනලා ගියා. සසර පුරුදු වෙනවා පින්වත්නි. එහෙනම් මේ තෙරුවන් විශේෂයි උපහාස කරන අයට මේ පුරුදු වෙනවා සසරට. එතකොට අර ගෞතම කාශ්‍යප බුද්ධ ශාසනයේදී අර අපහාස කරන සමහරට පුරුදු වෙලා ඉන්නේ නැති අර කෙනා. එහෙනම් කියපන් කාශ්‍යප බුදුහාමුදුරන්ට මගේ මේ කුඹුර හාලා දෙන්න කියලා. කොහොමද මේ වගේ අපහාස කරනවම තමන් අන්තිමට අදාළ නැති කෙනා පවා ගන්නවා අපහාසයට. ඒ නිසා පින්වත්නි මේ දේවල් හරි භයානකයි අපේ ජීවිතේට එකතු කරගන්න එක. හරි පරිස්සම් වෙන්න. ඒතර බුදුරජාණන් දේශනා කළ බලන්න එතකොට ඒතර සැපසේ කරන්නේ හැබැයි සසරට එකතු වෙන්නේ කොහොමද? දුක් විඳින්න එකතු කරගන්නව නේවා. බුදුරජාණන් දේශනා කළේ ඒකයි. පින්වත් මහණනි එතකොට මේ අසත්පුරුෂ කෙනා අස්පෘතජන කෙනා මෙන්න මේ දේවල් සමාදම් වීමෙන් වර්තමානයේ සැප ලැබුණත් ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? දුක් විපාක ලැබෙනවා කියන ගැන කිසිම අවබෝධයක් මෙයාට නැහැ කියනවා. ඒතර මොකද වෙන්නේ? ඉතින් ওই විදිහට අවිද්‍යාව තුළ ඉන්න ආශ්‍රිතව පුතඥයට කිසිම ඒ ගැන අවබෝධයක් නැති නිසා
ඔහු ඒක කරගෙන යනවා කියන දිගටම අත්හරින්නේ නැහැ කියනවා. ඒක දිගටම කරනකොට ඒක අත් නොහරිනකොට දුක් කරදර කම්කටොළු විපත් ඇති වෙනවා කියනවා. මම දැක්ක ප්‍රසිද්ධ මාධ්‍යයක එක කෙනෙක් ඇවිල්ලා කාන්තාවක් ඇවිල්ලා කියනවා හරි ඉතින් අපේ මේ වෘත්තිය අතහරිනවා නම් එන හාමුදුරුන්ට කියන්න අපිට කන්න දෙන්න කියලා. මොනවද මේ කරගන්නේ එතකොට මේ? තමන් යම් අකුසලයක් තුල සතුටින් සමාදම් වෙලා තමන් බෙදෙන දේවල් ලෝකෙට. ඊළඟ බලන්න හරි පුදුමයි බුදුරජාණන් දේශනා කළා ඒක දිගටම කරනවා කියනවා. සමහර අය දුකසේ කළත් ඒක දිගටම කරගෙන යනවා. සැපසේ කළත් දුකසේ මේ අත්හරින්නේ දිගටම කරගෙන යනවා කියනවා. ඒක අත් නොහරිනකොට දුක් කරදර කම් කටළු විපත්මයි කියන ජීවිතය ඇති වෙන්නේ. සැප සතුට කියන එක නම් එයාගේ හිතේ නෑ කියනවා. සොම්නස කියන එක හිතේ නෑ කියනවා. යහපත නැතිලා යනවා කියනවා. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහන්නි අසෘතව පුතඥයාට සිදුවිය යුතු දේ තමයි කියනවා. ওই සිදු වෙලා තියෙන්නේ. ඒතර බලන්න එහෙනම් මේ ලෝකේ අපිට හරි පුදුමයි. බුදුන් විතර දකින්නකම් ඒක අපිට පේන්නේ නැහැ. කුමක්ද? කාය දුස්චරිතය දුකසේ කරන අයත් ඉන්නවා, සැපසේ කරන අයත් ඉන්නවා. වචී සුචරිතේ දුකසේ කරන අයත් ඉන්නවා, සැපසේ කරන අයත් ඉන්නවා. මනෝ දුස්චරිතය දුකසේ කරන අයත් ඉන්නවා, සැපසේ කරන අයත් ඉන්නවා. බුදුන් ඉතින් දකින්න පින්වත්නි. එතකොට දුකසේ කළත් සැපසේ කළත් බුදුන් එතට පේනවා මේ ප්‍රතිපදාව කොහාට ගෙනියනවා කියලාද? නිරයට ඒ සත්‍යය ඇදගෙන යනවා කියලා. කොහාටද ඇදගෙන යන්නේ? නිරයට ඇදගෙන යනවා. තව එක තැනක කතාවක් හම්බුණා පින්වත්නි සිංහල වත්තු කතාවල මේ එක මිනිහෙක් ඉන්නවා සංඝයා ඒත් මහ බෝධිය වඳින්න යනකොට දැන් මේ ප්‍රදේශය අසුරු කරගෙන තමයි මේ පෙරේත ටික ඉන්නේ. හරි පුදුමයි. යනකොට මේ මිනිහෙක් ඉන්නවා හිටගෙන. ඉතින් මේ බලන හැම වෙලාවෙම මෙතන හිටගෙන ඉන්නවා. හැබැයි ගලක් අස්සේ එරිලා ඉන්නේ. කොටසක් ගලයට එරිලා. කොටසක් ඉන්නා වගේ හිටගෙන ඉන්නවා. අර භික්ෂුන් වහන්සේලා බලාගෙන ඉඳලා බැරි තැන ගිහින් ඇහුවා කොහොමද ඔබ මේ කරන්නේ? අනේ ස්වාමීනි මම පෙරේතෙක්. කොහොමද ඔබට උනේ කියලා අහුවා. අනේ ස්වාමීනි කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාලේ අවුරුදු 40000 කාලේ ස්වාමීනි සංඝ සතු විහාරයක මම ඉනිවැටවල් එහාට මෙහාට කළා මගේ පැත්තට වැඩිපුර වාසි වෙන විදිහට ඉනිවට හැදුවා ස්වාමීනි. අන්තිමටම මොකද වෙන්නේ? ඉනිවැටක් වගේ ගල් පෙරේතෙක් වෙලා ඉපදලා ඉන්න ලැබුණා යාට. ඒතර ඉනිවැට තිබිලා තියෙන ගලක්, ගල් ටැඹක්. ඒක තමයි ගල් වල එහා පැත්තෙන් එයාගේ වත්තට අරගෙන හයි කරලා තියෙන්නේ. හරි පුදුමයි පින්වත්නි. ඉනිවැටක් විදියට ගල් පෙරේතෙක් වෙලා. පුදුම හිතෙනවා. ඊට පස්සේ කියනවා පෙරේතේ ස්වාමීන් තව දවස් 7කින් මං අවීචියට යනවා. බලන්න පින්වත්නි මේ ජීවිතේට කරගන්න දේවල්. ඒ නිසා මේ සංඝ ලාභය කියන එක භාග්‍යතුන් දේශනා කළා. ඒකයි විනාශ කළොත් කල්පයක් දුගතියේ. සංඝ ලාභය රකින්න නම් කල්පයක් සුගතියේ. ඒ නිසා ඔබ විහාරස්ථාන වලට ගිහිල්ලා විහාර හැඩි වෙලා තියෙනවා නම් පිරිසිදු කරන්න මේ සංඝලාභී ඉතිරි වේවා බොහෝ කල් පවතිවා කියලා. කැඩිලා බිඳලා තියෙන දේවල් හදන්න පින් රැස් වෙනවා. විහාර පිරිසිදු කරන්න පින් රැස් වෙනවා. කල්පයක් සුගතිය යන පින තමයි ඔබ උපද්දන්නේ. මේ ගෙදර දොරේ ඉන්න අයට කරන්න පුළුවන් උදාර පින්කම්. සමහර අය හිතන්නේ දම් පොඩක් දෙන එක විතරයි පින්කමක්. මල් පූජා කරන එක විතරයි පින්කම. සමහර අය හිතාගෙන ඉන්නවා වන්දනාමාන ගමන් යන එක විතරමයි පින්කම් කියලා. නෑ. කල්පයක් සැප ලබා දෙන පින්කම් සංඝලාභේ ආරක්ෂා කරන එක. විනාශ කරන එක කල්පයක් දුගතිය යන පව්. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි ඒ වගේම ওই වර්තමානී දුක් ලැබෙනවා. ඊළඟට ඒ වගේම තමයි කියනවා ඊළඟ ජීවිතේ සැප විපාක ලබා දෙන දේවල් සමාදම් වීම තියෙනවා කියනවා. ඒ මොනවද? හරි පුදුමයි. සමහර අය ඉන්නවා කියනවා සතුම් මැරීම අතහැරලා ඉන්නේ දුකසේ. එයාට කර කියා ගන්න දෙයක් නැහැ.
අනිත් අය බලන පැත්තේ සතුන් මරලා කාලා බීලා හොඳට ඉන්නවා. නමුත් මෙයාට සතුන් මරන්නේ නැහැ මෙයා. හැබැයි ඉන්නේ දුකසේ. ගෙයක් නැහැ, යාන වාහන නැහැ. කොහොම හරි දුකසේ හරි සත්තු මරුවොත් හම්බ කරලා කාලා බීලා ඉන්න පුළුවන්. නමුත් සත්තු මරන්නේ නැහැ, දුකසේ ඉන්නවා. හොරකම අතහැරලා දුකසේ ඉන්නවා. වැරදි කාමසේන අතහරිනවා, දුකසේ ඉන්නේ. බොරුව අතහරිනවා, දුකසේ ඉන්නේ. කේලම හිස් වචන පරුස වචන අතහරිනවා, දුකසේ ඉන්නවා. සමහර බොරු කිව්වොත්, කේලම් කිව්වොත්, හිස් වචන කිව්වොත්, පරුස වචන කිව්වොත් එයාට හොඳට හම්බ කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් කරන්නේ නැහැ, දුකසේ ඉන්නවා. ඊළඟට අනුන්ගේ දේ සමන් සතු කරගන්න කල්පනා කරන්නේ නැහැ. අනිත් සත්වය වනසන්න කල්පනා කරන්නේ නැහැ. සම්මා දිට්ඨියෙන් වාසය කරනවා. හැබැයි දුකසේ ඉන්න වෙන්නේ. හැබැයි මේ ජීවිතය දුකසේ ගෙවලා දානවා. කය බෙදිච්ච ගම මොකද වෙන්නේ? සුගතියට යනවා. ආයි දුක් විඳින්නේ නැහැ ලේසියෙන් ඔහු. බුදුරජාණන් දේශනා කළා ඒ ගැන අවිද්‍යාව තුළ ඉන්න ආශ්‍රිතව පුතඥයට මේ දේවල් සමාදම් වීමෙන් වර්තමානයේ දුක් ලැබුණත් ඊළඟ ජීවිතයේදී සැප විපාක ලැබෙනව නෙව කියලා ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ කියන අශ්‍රිතව පුතඥ කෙනාට. හැබැයි සුතවත් ආරි ශ්‍රාවකයට මොකද වෙන්නේ? ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියනවා. ඒ නිසා පුතඥයා නම් මොකද වෙන්නේ? අයියෝ මේක පුරුදු කළොත් දුක් ලැබෙනවා කියලා අතහැරලා දානවා කියනවා. ආරි ශ්‍රාවකයා මොකද වෙන්නේ? මේකෙන් සැප ලැබෙනවා කියලා කොහොම හරි ශ්‍රද්ධාවේ පිහිටා ඉඳගෙන දුකසේ හරි පිළිවෙත් පුරාගෙන කාය සුචරිතයේදීගෙන වචී සුචරිතයේදීගෙන මනෝ සුචරිතයේදීගෙන ඉන්නවා කියනවා. එහෙනම් පින්වත්නි දුකසේ පිළිවෙත් පිරුවත් කාය වචී මනෝ සුචරිතයේදුවත් සෘතවත් ආරි ශ්‍රාවකෙක් තමයි දුකසේ හරි කාය වචී මනෝ සුචරිතයේ ඉන්නේ. සෘතවත් ආරි ශ්‍රාවකෙක්. පුතඥය මොකද වෙන්නේ? පුතඥය එහෙම නැහැ, අතහැරලා දානවා. විස්තර කරනවා ඊළඟ ජීවිතේ සැප විපාක ලැබෙනවා නෙම කියලා එයාට කිසි අවබෝධයක් නැහැ කියනවා. ඒ විදිහට අවිද්‍යාව තුළ ඉන්න ආශ්‍රිතව පුතඥයට කිසි අවබෝධයක් නැති නිසා ඔහු මොකද වෙන්නේ? ඔහු ඒක පුරුදු කරගන්නේ නැහැ කියනවා. අත්හරිනවා කියනවා. පුරුදු නොකරන නිසා අත්හරින නිසා ඔහු තුළ දුක් කරදර කම්කටොළු විපත් ඇති වෙනවා කියනවා. සැප සතුට සැනසෙල්ල යහපත නැතුව යනවා කියනවා. ඒකට හේතුව කුමක්ද පින්වත් මහන්නි? ආශ්‍රිතව පුතඥයට සිදුවෙද්දී ඔක තමයි කියනවා. ඒ කියන්නේ ආශ්‍රිතව පුතඥය පොඩ්ඩක් සමහර කාය වචී මනෝ සුචරිතේ දිනු කරන්න යනකොට දුක් පීඩා එනකොට අතහැරලා දානවා. හැබැයි සුතවත් ආරි ශ්‍රාවකයා මොකද වෙන්නේ? සුතවත් ආරි ශ්‍රාවකයා ඒක පුරුදු කරගන්නවා කියන කොහොම හරි. අඬ හරි පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටිය අවුරුදු 25ක් වෙනු පැවිදි වෙලා. අවුරුදු 25ක්. මේ 25 පුරාවට මේ භික්ෂුන් වහන්සේ තේරගතාවේ තියෙනවා අඬ විහාරයෙන් විහාරයට යනවා කියන කාම රාගයෙන්ම දුක් විඳිනවා කියනවා. ද්වේෂෙන් දුක් විඳිනවා කියනවා. සුළු මොහොතක් හිතේ තැම්පත් බවක් නැහැ කියනවා. හැබැයි ඒ දුක්ඛසේ ඉන්නෝ අවුරුදු 25ම අත්හැරියේ නෑ පින්වත්නි. හරි පුදුමයි. අවුරුදු 25ම අත්හැරියේ නෑ. අවුරුදු 25ක් ගිහිලා කල්පනා කරන දැන් අවුරුදු 25 පුරාවට මම දුකසේ හිටියා. හැබැයි මම ඒ හේතු කරගෙන මම මේ පැවිදි ජීවිතය අතහරින්නේ නෑ. ලාමක ගිහි බවට නම් මම කවදාවත් වැටෙන්නේ නෑ. කියලා කල්පනා කළා මොකද කරන්නේ? බිල්ල වල දාගෙන කල්පනා කරනවා. ඊට පස්සේ මොකද කරේ පින්වත්නි? ලණුවක් දාලා බිල්ල කපා ගන්න කල්පනා කරනවා. මට මතක හැටියට පිහි අරගෙන මුවහත් තියලා බොහොම සිහි කල්පනාවේ කලබලෙත් නෙවෙයි දැන් අවුරුදු 25 පිළිවෙත් පුරපු කෙනානේ. බොහොම සිහි කල්පනාවෙන් ඇඳේ වාඩි වෙලා බෙල්ල ගාවට පිහිය තියලා අදින්න හදනකොටම පින්වත්නි නිකලෙස් වුණා. දැන් ඉතින් මේ බණපද අහලා ඔබ කාමරේට ගිහිල්ලා බෙල්ල කපා ගන්න හැදුවට නිකලෙස් වෙන එක නෑ. මේ අවුරුදු 25ක කැපකිරීම වල ප්‍රතිඵල. රාගයෙන් පීඩා විදිද්දි ගින්දර දරාගෙන ඉන්නවා. සාසනය අතහරින්නේ. ඒ වීරිය, ඒ ශ්‍රද්ධාව. එතකොට මේ වෙලාවේ තිබිච්ච ප්‍රඥාව මේකෙන් ප්‍රතිඵල ලැබෙනවා කියන අදහස. එතකොට ඉතින් වැඩි වෙයි අවුරුදු 25 පුරාවට ඒ වැඩිච්ච ගුණධර්ම ටික. ඒ ටික කැටි වෙච්ච හිතටයි අන්තිම මොහොත සමහරට යම් සිහිය අඩුවක් තිබෙන්නේ නැති
සමහරට වීරිය බලවත් වුණාම හිත විසිරෙනවනේ පින්වත්නි. සමහරට ඒ වෙලාවේ බලවත් වීරිය අතහැරලා තියෙන්නේ නැති සමහර විට. බලවත් වීරිය අතහැරලා සිහිය යම් ප්‍රමාණයකට පිහිටවලා ඉන්න නිසා ඒ මොහොතේ ජීවිතය අතහැරලා නේ දැන් ඉන්නේ. ධර්මයට දීපෙදුව ජීවිතය අතහැරියා. සමහරට ඒතුවක්කල් ජීවිතේ ධර්මයට දීපුදල ඉන්නේ නැතුව සමහර විට. ඒ අන්තිම මොහොතේ සියල්ල කැටි වෙච්ච නිසා නිකලෙස් වුණා. ඒ නිසා මේ සාමාන්‍ය කෙනෙක් බෙල්ල කපාගත්ත කියලා නිකලෙස් වෙන්නේ නැහැ පින්වත්නි. හරිය පුදුම සහගත දෙයක් ඒක. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ දැන් සමහර අය ඉන්නවා කියනවා හරි පුදුමයි. කාය වචී මනෝ සුචරිතේ මේ ජීවිතේ සැපසේම හැසිරෙනවා කියනවා. සැපසේම ජීවත් වෙනවා. කාය වචී මනෝ සුචරිතේ සැපසේම හැසිරෙනවා කියනවා. එතකොට ආර්ය ශ්‍රාවකයා මොකද වෙන්නේ? ආර්ය ශ්‍රාවකයා අතහරින්නේ නැහැ කියනවා ඒක. කුමක් නිසාද? එයාට අවබෝධයක් තියෙනවා කියනවා. මේ පුරුදු කරන ප්‍රතිපදාවෙන් මේ සැපසේ මේ ජීවිතේ සැපසේ ඉන්න පුළුවන් පරලොවත් සැප ලැබෙනවා කියලා. එහෙනම් බලන්න පින්වත්නි සර්වඥ නිතට පේනවා මේ කාය වචී මනෝ සුචරිතය යම් කිසි කෙනෙක් එහෙනම් පුරුදු කරනවා නම් දුකසේ හරි සැපසේ හරි පුරුදු කරනවා නම් අන්නේ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයට අවබෝධිකුත් තියෙනවා නම් මේක සැපසේ පුරුදු කළත් දුකසේ පුරුදු කළත් මේක සංසාරේ සැපේ පිණිස හේතු වෙන කියලා අවබෝධයක් තියෙනවා නම් ආන්නේ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාට නම් මොකද වෙන්නේ? මේ ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් කියනවා. පහසුවෙන් ඉන්න පුළුවන් කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළා සමහර අයට සතුටින් ඉන්න කොච්චර හිතුවත් සැපසේ ඉන්න කොච්චර කල්පනා කළත් එයාට සැපසේ ඉන්න බෑ කියනවා. කුමක් නිසාද? සැපසේ ඉන්න ප්‍රතිපදාව එයාගේ ජීවිතේට ලං කරගෙන නැති නිසා. එහෙනම් සැපය පැතුවාට සැපේ ලැබෙන ප්‍රතිපදාව තුල අපි වාසය කළ නැත්තම් සුගතිය පැතුවාට සුගතිය ලැබෙන ප්‍රතිපදාව තුල අපි හිතලා නැත්තම් අපට සුගතියක් ලැබෙන්නෙත් නැහැ සැප සතුට ලැබෙන්නෙත් නැහැ පින්වත්නි. ඒ නිසා අපිට මේ බුද්ධ ශාසනයක් ලැබුණු මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අවබෝධය ගැන හිත පහන් කරගෙන ශ්‍රද්ධාලාභය ඇති කරගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න කුමක්ද? එහෙනම් මේ සැපයෙන් සතුටින් පිරුණු සෝය සොම්නස තමන්ගේ ජීවිතයට ළඟා කරන උතුම් ප්‍රතිපදාවක් තුල මම වාසය කරනවා කියලා. ඉතින් මේ රැස්තුන උදාර පිනත් සසර පුරාම සැපය සතුට පිරි උදාර ජීවිතයක් ලබන්නට මේ පින්වත් සියලු දෙනාටම එකසේ මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අටුවේ ගෙදර කුරුගම ඌව කරඳගොල්ල යන ලිපිනේ පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලොව ගිය SB කුසුමලතා සේනාධිර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් DM සුදුබණ්ඩා ස්වාමි පුරුෂයා, DM අසංක දිසානායක පුතුණුවන්, DM කාංචනා දිසානායක දියණිය, සුමුදු මදුශානි ලීලිය මුණුපුර මිනිපිරියන් තිදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි අද දවසේ මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී බෝධීන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරුන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ශ්‍රද්ධා මාදිජාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට ඒ විකාශනය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ
හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වන උදාර පින අටුවේ ගෙදර කුරුගම ඌව කරඳුගොල්ල යන ලිපිනේ පදිංචිව සිට 2020 සැප්තැම්බර් මාස 2 වන දින එනම් මීට වසරකට පෙර මිය පරලොව ගිය SB කුසුමලතා සේනාධිර පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුන උදාර පුණ්‍ය සම්පත්තිය DM සුදු බණ්ඩා ස්වාමි පුරුෂයා, DM අසංක දිසානායක පුතුණුවන්, DM කාංචනා දිසානායක දියණිය, සුමුතු මදුසානි ලේලිය මුණුබුරු මිනිපිරියන් තිදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.